සක්මන් මළුව. ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මඩකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේක්ෂිත සමාධිගත කර ගැනීමටයි, සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සතර බඹ විහරණයද? සතර බ්‍රහ්ම විහරණයද? සතර කමඨහන්ද? බුදු ගුණ, මෛත්‍රී, අසුබ, මරණ සති. මේ හතර තමයි. දැන් මෙහෙමයි. දැන් මේ සතර කමඨහන් ආනාපාන සතිය වෙනි භාවනාවට මුලින් කරලා තියන්න ඕනේ. එතකොට ආනාපාන සතිය වෙනි භාවනාවක් කරන්න පහසු වෙනවා. ඔකට කියන්නේ චතුරාර්යක්ෂා කියලා. චතුරාර්යක්ෂා කියන්නේ හතර පැත්තකින් ආරක්ෂාවක්. බුදු ගුණ වැඩිවීමෙන් ශ්‍රද්ධාව රැකෙනවා. මෛත්‍රිය වැඩිවීමෙන් සත්‍යයන්ගෙන් පුජ්‍යලංගෙන් එන පීඩා කරදර ආරක්ෂා වෙනවා. අසුබේ වැඩිවීමෙන් ජීවිතය පිළිබඳව ඇලීම් වලින් හිත ආරක්ෂා වෙනවා. ඊළඟට මරණ සතිය වැඩිවීමෙන් අප්‍රමාද වීම නිසා ප්‍රමාදයෙන් ආරක්ෂා වෙනවා. මේ හතරෙන් ආරක්ෂා වුණාම තමයි භාවනාව කොයි හරි දියුණු කරගන්න පුළුවන්. ඔය හතරේ වැඩුවාම වඩා පහට බොහොම පහසු වෙනවා. ඊට පස්සේ ආනාපාන සතිය ගන්න. ආනාපාන සතියෙන් කරන්නේ සමත භාවනාව වශයෙන් ධ්‍යාන වැඩිවීමනේ. ධ්‍යාන වැඩිවීම නිසා ඊට පස්සේ ඉතිරි කර්මස්ථාන දැන් අපි දත්තිසාකාර ධ්‍යාන, අසුබ ධ්‍යාන, මෛත්‍රී ධ්‍යාන, කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන, පස්වෙනි ධ්‍යාන ඔක්කොම දිනු කරගන්න පුළුවන්. ඒ ආනාපානයට හැරෙන්නයි අර හතර වඩන්නේ. එහෙම තමයි අපට හිත සම්මාදි වෙන්නේ, හිත තැම්පත් වෙන්නේ යම් විදිහකින් ඒක පුරුදු කරන්න ඕනේ. කිසි හයියෙන් කියන්නේ Taman දැහෙන්නේ. Taman ඉතින් කවුරුත් නැත්නම් තවත් හයියෙන් කිව්වක් කමන්නේ. ඒ මොකද අර හිතට මේ නිදිමත එනවාට. දැන් නිදිමත වළක්වන්න හේතු 7ක් වෙන එකක් තමයි ශබ්ද නගලා තියෙන්නේ. ඒතකොට නිදිමත අගෑරෙනවා. ඒකට කියන සජ්ජහයනා කියන ඒ වුණාට අර මහන්සි නැතුව ඒක ගානකට කියන්නේ. ඒකට කමන්නේ. කිසි වරදක් නෑ. දැන් තමන්ගේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා තියෙන ක්‍රම රාශියකට බලන්න. ඒ ප්‍රධාන ක්‍රම තියෙන 4ක්. සසම්භාර සංකේත, සසම්භාර විභක්ති, සලක්ෂණ සංකේත, සලක්ෂණ විභක්ති කියලා 4 ආකාරයකින් තියෙන ප්‍රධාන වශයෙන් ධාතු මනසිකාරය. ඊට වඩා අතිරේකව තව තියෙන 13 ආකාරයක්. ඒවා තින් බොහොම සියුම් කොටස්. ඒක වර්ණ කෙනෙකුට තමයි කියන්න ඕන, නැත්නම් පැටලෙනවා. සසම්භාර සංකේත කියන්නේ ගොඩ පිටින් කෙටියෙන් හිතන එකයි. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමු මේ කයෙහි පඨවි කේසා පඨවි ධාතු, ලෝමා පඨවි ධාතු කියලා කොටස් 20ක් තියෙනවානේ. මත්තලුංගන් දක්වා ඒ ටික මේ ශරීරයේ කේසා ලෝමා නසා දන්තා තච්චෝ කියලා මත්තලුංගම් මේ කොටස පඨවි ධාතු කියලා ගොඩක් එකට එකතු කරලා කෙටියෙන් හිතුවා. ඒක සසම්භාර සංකේත. ඒකකින් සසර පුරුදු කරපු භාවනාව නුවණ දියුණු කෙනෙකුට ලේසියෙන් සමාධි වෙනවා. ඊළඟ සසම්භාර විභක්ති. සසම්භාර විභක්ති කියන්නේ අර එකක් ගානේ මෙනෙහි කරනවා. කේසා පඨවි ධාතු, ලෝමා පඨවි ධාතු, නඛා පඨවි ධාතු, දන්තා පඨවි ධාතු හොම එකක් ගානේ ඒ සතර ධාතු වඩනවා, මෙනෙහි කරනවා. ඒක සසම්භාර විභක්ති.
එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායු හතරටම මොහොම තමයි කියන්නේ. දැන් කෙටියෙන් කියනකොට කේශාසිත මත්හලුංගන් දක්වා පඨවි ධාතුවයි. පිත්තාසිත මුත්තන් දක්වා ආපෝ ධාතුවයි. සංතාප තේජෝ ධාතුවේ සිට පරිපාක තේජෝ ධාතුව දක්වා සතර තේජෝ ධාතුවයි. ඒ වගේම උද්ධංගම වාතයේ සිට ආස්වාස ප්‍රාස්වාස වාස දක්වා හය කොටස වායෝ ධාතුවයි. කොහොම හිතන එක සසම්භාර සංකේත. ඊළඟට මේ 42 වෙන්කොට එකක් ගන්න තියෙනවා. කේශා පඨවි ධාතු, ලෝමා පඨවි ධාතු, නඛා පඨවි ධාතු, විශ්ව. පිත්තම් ආපෝ ධාතු, සෙම්මං ආපෝ ධාතු, කුබ්බෝ ආපෝ ධාතු, ලෝහිතං ආපෝ ධාතු කියලා 12 එකක් ගානේ ආපෝ ධාතු කියලා මෙනෙහි කරනවා. ඊළඟට සංතාප තේජෝ ධාතු, පරිධාන තේජෝ ධාතු, ජීවන ඡේදෝ ධාතු, පරිපාචක තේජෝ ධාතු එකක් ගානේ තේජෝ ධාතු බලනවා. උද්ධංගම වාතේ වායෝ ධාතු, අදෝහම වායෝ ධාතු, එවාගෙම කුච්චිසේ වාතේ වායෝ ධාතු, කොට්ටසේ වාතේ වායෝ ධාතු, අංගමංගානුසාරී වාතේ වායෝ ධාතු, අස්වාස ප්‍රස්වාස වාතේ වායෝ ධාතු. මේකක් ගානේ ඒ 42 බාන. ඔකට සසම්භාර විභක්ති කියලා කියනවා. ඊළඟට සලක්කන සංකේත. සලක්කන සංකේත කියන්නේ ඊට වඩා තවත් තේරුමක්. ඒක තේරුම පඨවි ධාතුවේහි සලක්කන සංකේත. පඨවි ධාතුවේහි තද්ද ලක්ෂණේ කේශාවෙහි පඨවි තද්ද ලක්ෂණේ පඨවි ධාතු, ලෝමාවෙහි තද්ද ලක්ෂණේ පඨවි ධාතු, නකායේ තද්ද ලක්ෂණේ පඨවි ධාතු කියලා තද්ද ලක්ෂණ වශයෙන් 20 බලනවා. ඊළඟට ආපෝ ධාතු 12, තේජෝ ධාතු 4, වායු ධාතු 4 එකක් ගානේ බලනවා. ඒක සසම්භාර මේ සලක්කන සංකේත. සලක්කන කියන්නේ සුවකී ලක්ෂණ වශයෙන් කෙටියෙන් බලනවා. ඊට පස්සේ බලනවා සලක්කන විභාගය. ඒක බොහෝම පැතිරිච්ච එකක්. ඉතින් ඒක බලනකොට අත්ථීමස්මින් කායේ කේසා දෙතේ සතර ධාතුවකින් නිපන්නා වූ මේ කයෙහි හිසකේනම් පට හිසකේ නම් කොට ධාතු කොටසක් ඇත්තේය. හිසකේ මේ ශරීරයේහි හිස විලාසරි සමමත පිහිටියා වූ හිසකේ වනාහි යම් සේවනාහි තුඹසක් මත පිට හටගත් ඊතන මා පිට ඊතන හටගත්තේ යයි නොදන්නා හොදී තනද අපිවනාහි තුඹස මත පිට හටගත්තා ගත්තෙමි නොදන්නා හොද මෙසේ ඕනෝම් පිළිබඳව ආභෝග සමන්නාහර නැත්තාසේ හිස වේලා සිටි සම නොදන්නේය මා පිට කේසයෝ ඇත්තේ යයිද කේසයෝද මෆී හිස මත පිට ඇත්තෝ යයි නොදන්නේද මෙසේ ඕනෝම් පිළිබඳව ආභෝග සමන්නාහර මනසිකාර නැත්තෝය. ඔහොම එකක් ගානේ ලෝමා දම්හා දන්තා එකක් ගානේ උපමා සංසන්දනය කරමින් ඒ කොටස් එකක් පාසා තියෙන සතර ධාතු වෙන් කර ගන්නවා. දැන් කේශාවෙහි කියනවා සද්ද ලක්ෂණයනේ. එහෙම තියෙනවා ආපෝ ධාතු, එහෙම තියෙනවා තේජෝ ධාතු, එහෙම තියෙනවා වායෝ ධාතු. එකක් ගානේ ওই හතර බලන්න තියෙනවා. කේශාවේ තද්ද ලක්ෂණේ පඨවි ධාතුව, කේශාවේ ආබන්දර ලක්ෂණේ ආපෝ ධාතුව, කේශාවේ සීතෝෂ්ණ ලක්ෂණේ තේජෝ ධාතුව, කේශාවේ චලවෙන පොම්බල ලක්ෂණේ ආයෝ ධාතුව. කොහොම එකක් පාසා හතරම බලනවා. ඒකට පඨවි කොට්ටාස 20 සතර ධාතු, ආපෝ කොට්ටාස 12 සතර ධාතු, තේජෝ කොට්ටාස 4 සතර ධාතු, වායෝ ධාතු කොට්ටාස 6 ඒ සතර ධාතු. කොහොම එකක් පාසා බැලෙන සසම්භාර විභක්ති. ඒ කියන්නේ සලක්කන විභක්ති. ශ්‍රෝතියේ ලක්ෂණ වශයෙන් ධාතු කොටස බෙදා බැලීම. ඔන්න ඔය සැලැස්මල තියෙනවා. තමයි සඳහන් කළේ අර මෙහි අපි දීලා ඇති කර්මස්ථාන ප්‍රදීපේ කියන පොත. ඒකෙත් තියෙනවා. තව තියෙනවා මේ සතිපට්ඨාන භාවනා කියලා පොතක් ඒකේ. ඒකේ තියෙනවා ධාතු මනසිකාරය සවිස්තරව. මෙහි අපි දුන්නේ කොහොමද තියෙන්නේ මේ පුස්තකාලෙද? අන්න හරිය ඒකෙන් කැමතිනම් ෆොටෝ කොපි අරගෙන භාවිතාවට ගන්න පුළුවන්. ඒ සතිපට්ඨාන භාවනා කියන පොතේ තමයි සවිස්තරව තියෙන්නේ.
ඒ කියන්නේ සතිපට්ඨාන කර්මස්ථාන 21ම තෝරලා තියෙන එකනේ. කර්මස්ථාන ප්‍රදීපෙත් තියෙනවා. ඊළඟට සමසප්පලිස් කර්මස්ථාන කියන පොතකුත් එතන නැති. ඒකෙත් තියෙනවා. ඒක අච්චර සවිස්තර කරලා නැහැ අර සතිපට්ඨාන දැක්වූ නිසා. ඒකෙන් බොහෝම නුවණ වැඩෙන පින්ක මේ භාවනාවක් කියන එක ආයිස් ගෝචර වෙන්නේ බුද්ධ චරිතයටයි. බුද්ධ චරිතයට තමයි ওই භාවනා හතරක් තියෙන මරණානුස්සතිය, උපසමානුස්සතිය, ධාතු මනසිකාරය, ආහාර පටිකුල සංඥා හතර. අනිත්‍යයට වඩා යැත්තෙන් පැහැදිලිව වැටෙන නිසා. ඔව්. ඒ ගාථා තුනේම කරන්නේ සතර කමඨහන් තමයි. නමාමි බුද්ධං ගුණසාගරන්තං ඒකට එතන බුද්ධ ගුණ. සත්තා සදා හොන්තු සුඛී අවේරා මෛත්‍රිය. කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ අසුභය. ගච්ඡanti සබ්බේ මරණං අහංච මරණ සති. ඔය හතරම ගාථා තුනේ තියෙනවා. එකක බුදු ගුණ මුල් කොට, එකක දහම් ගුණ, එකක සංඝ ගුණ මුල් කොට. මේ සතර කමඨාන්ම ගැලපෙන්න හදාපු ගාථාව. හොඳයි, බොහොම හොඳයි. බොහොම හොඳයි. තේරුමක් දැනගෙන කිව්වනම් හොඳයි. දන්නවනේ ඒක හොඳයි. දැන් සංඝික දාන දීමේදී සංඝයාගේ කාලයක් තියෙනවානේ උදේ වරුව ඉර අවර වෙන්න ඉස්සර සංඝයාට ඒ ආමිෂ ජාති පරිභෝග කරගන්න පුළුවන්නේ. දැන් වැඩ ඉන්න සංඝ පිරිස දානේ වන්දලා තව ඉතුරුයිනේ. එතකොට ඉර අවර වෙනතුරු ටිකක් බලාපොරොත්තු වෙන එක වටිනවා තවත් භික්ෂුන් වහන්සේලා ඒ වෙද කියලා. එතකන් ඒ ටික ත්‍රිසංකන්තේ වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහනේ. එහෙම ආවේ නැත්නම් 12න් පස්සේ ඒ සංඝයාට සංඝසතු කළ ආහාර පාන වැනි යාවකාලික දේවල් 12න් පස්සේ සංඝයාට අවශ්‍ය නැහැ. ඒක අපතේ යන දෙයක්, අහක දාන දෙයක්. ඉතින් සංඝයාට වත්පිළිවෙත් කරපු කෙනෙකුට ගන්න පුළුවන්. වත්පිළිවෙත් කරනවා කියන්නේ සංඝයාට උපස්ථාන කළානේ, අවසේව කළානේ. එහෙම කෙනෙකුට කිසි වරදක් නැහැ. සංඝයා හිතින් අත්හරිනවා. ඉතින් කල් සබා ගන්න පුළුවන් කෑම જાති තියෙනවා නම් පළතුරු, ඉතිරි පිටි සබා ගන්න දේවල් සංඝයාට ඒක වෙන් කළා කියන්න පුළුවන්. ඒක අපි ගන්න අවශ්‍ය නැහැනේ. අනිත් ඒ අහක දාන්න තියෙන දේ තමයි. නැත්නම් ඉඳුල්ලා යන්නේ. බුද්ධ පූජා ගැන කියන්නේත් ඒකයි. බුද්ධ පූජාව අස්කරනකොට සතිපුඩ දැම්ම කියලා පාපිකුත් නැහැ. අසරණියෙකුට දුන්න කියලා පාපිකුත් නැහැ. යම් හේකින් Tamand ගන්න අවශ්‍යතාවක් තියෙනවා නම් වත්පිළිවෙත් කරලා ගන්න කැපයි. මල්ලාසනිය සුද්ධ කරලා, පරමල්ලාස් කරලා, බුද්ධ පූජා භාජන සෝදලා පිළිලා තියලා ඒ ඔක්කොම වත්පිළිවෙත්. ඒක කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හැබැයි ඉතින් බුද්ධ පූජා බෙදනකොට මේක මට තමයි කියලා හිතන්නේ. එහෙම කිව්වොත් බුද්ධ පූජාවක් වෙන්නේ නැහැ. අර ඉස්සෙහෙම කතාවක් තියෙනවා. එහෙමත් හොඳේ නෑ. ඒක කෙලින්ම බුද්ධ පූජා බුදුරජාණන් වහන්සේට අපි කැප කරලා පූජා කරනවා. දැන් ඊට පස්සේ කරන්නේ අස්කරණ එකනේ. දැන් පරමල් අස්කරන්නේ. ඒ වගේ වතා. ඒක අස්කල යුතුයි. කොහොමවත් විකාලෙ වෙන්නේ ඉස්සෙල්ලා අස්කරන්නට ඕන. අස්කල අපත යන දේ තමයි මේ කෙනෙකුට සතුටුට දීම වරදක් නැත්තේ. අපේ පඬිතු ස්වාමීන් වහන්සේ කියනවා එහි පන්සලේක මේ අපි හිටිය පන්සලේ වෙන පන්සලක. ඉතින් හැමදාම එතන ආවසේව කරන කැපකරු කියන්නේ නිකන් දුල් කණ්ඩේන මිනිස්සේ. බුද්ධ පූජා බෙදනකොට බලහන් ඉන්නවා. එක දවසක් කියනවා අද මුං ඇට බෙදන්න එපා. එනි මොකද කියලා අහන්න මට හැම්බිරිස් ආවා. ඒ කියන්නේ ඒකට ගිජු වෙලානේ. එතකොට ඒක පිනක් වෙන්නේ. කෙනක් වෙන්න දැන් එහි ගල්දුවට ඉස්සර ආවා ගියා වැහිසීය කියලා කෙනෙක්. වැහිසීය කියන්නේ
ඔන්න වැහිණිත දාසවලට එයාගේ චාරිත්‍රයේ උඩ බල වඳිනවා. ඉර වඳිනවා. ඉරට වඳිනවා. සිහි කල්පනා අඩු මිනිස්සයා කාටවත් කරදරයක් නැහැ. ඈත ඉඳලා එන්නේ අපේ ආරණ්‍යට හැතැම්ම 2 3ක් පයින් යවදගෙන සීනිගම ඉඳලා එනවා ගල්දුවට. ඉතින් ඇවිල්ලා මෙයා ඉතින් ඔය මොන හරි කරනවා. අමදිනවා හරි මොනවා හරි කරනවා. ඉතින් බුද්ධ පූජා බෙදනකොට අනිවාර්යෙන් එයා ඉන්න ඕනේ. ඉතින් බුද්ධ පූජා අස්කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක්නේ. කැපකරු කෙනෙක් කවමස් කරොත් එයා ගන්නෙ නැහැ. අනික ඉතින් අපේ හාමුදුරන්ගේ වතක් තියෙනවා කැපකරුවන්ද ඉඳ තියන්නේ ඒත් මේවා සුද්ධ පාවිච්චි කරනවා. එතකොට මේ බුද්ධ පූජාව අස්කරනලාට මෙයා එනවාගේ භාජනය අරගෙන. ඉතින් ඒකට ඕනේ දාන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් දැම්මොත් තමයි ගන්නෙ. කැපකරුවම ගෙනන් දැම්මොත් ගන්නෙ බැන් යනවා. එදාට කන්නේ නැහැ. ඉතින් ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා ඉතින් ටික කලයි ඊට පස්සේ ආවේ නැහැ ඉතින් නැති වෙන්නේ. අර සමහරවොන් ඉතින් ඒක මහා මේ මොකද එයා දන්නවනේ කොහොම පිරිසිදුවට මේකේ තියෙන්නේ කියලා. ඉඳුල් වෙලා නැහැ. දැන් අර ස්වාමීන් වහන්සේලා වන්දන එතන සමහර ඉඳුල් වෙනවා කියලා හිතනවානේ. මේ තරමට සමහරවොන්ගේ ගිය දෙකම තියෙනවා. ඒ නිසා මහත්වෝ දැන් මේ බුද්ධ පූජා අස්කිරීමේදී ඒක අපත යන දෙයක්. ඒක අස්කරන එක දැන් සතෙක් හිටියක් නැතත් මේක සතෙකුට සතු පිණිස වේවා කියලා දැම්මනම් ඒත් පිනක් වෙනවා. ඒත් පිනක් නැති සතෙක් ගනීවි. ඉතින් අසරණේ කාවොත් එයාට දුන්නව වරදක් නෑ. බඩගිනි කාර්යයක් වෙනව නම් ආගන්තුකයෙක් ආව නම් වරදක් නෑ. Tamandak අවශ්‍යතාවක් තියෙනවා නම් මොනවා හරි ඉදාදා ආහාර නැති හේතුවක් වගේ දෙයකින් වත් පිළිවෙත් කරලා වෙන භාජනයකට අරගෙන ගන්න පුළුවන්. ඉස්සර අපටෝගතින් බය ගන්නලා කියලා තුනේවා මේ වේලලා කුඩු කොළ හුලඟ අරින්න ඕනේ. නැත්නම් වලක් කපල වල දාන්න ඕනේලු. ඒකට බුදුරජාණන් වහන්සේගේ සමහර වචන නිසා ඒ සූකර මද්දවේ කාටවත් දෙන්න එපා කිව්වනේ. අනිත් දානි භික්ෂුන්ට දෙන්නේ සූකර මද්දවේ තථාගතයන් වහන්සේට දීලා ඉතුරු නම් වලක් කපල වල දාන්න කිව්වා. ඒ අවස්ථානුකූලව. ඒ මොකද ඒ සූකර මද්දවේට මේ සක්වල වාසී දෙවියන්ගේ දිව්‍ය ඕජස් එකතු කරලා දිව්‍ය අමෘතය. ඒක කෙනෙකුට දිරවන්න බෑ. බුදු කෙනෙකුට නැහැ. ඒකයි අර එපා කියන්නේ. ඒක දිරවන්න බෑ. දැන් අර මේ කසීබාරද්වාජ බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට දෙන්න ගෙන අනිත් කිරිබත් භාජනයක් ගත්තේ නෑනේ. මම මේ බණ කියලා හරියට නටලා ගන්න එකක් වගේ ඒක මට කැප නැහැ කියලා ආපසු ගත්තේ නැතුව ඉන්නකොට එහා මේකට දැන් මම මොකද කරන්නේ? ඉතින් උන්වහන්සේ උපදෙස් දුන්නවක එක්කෝ තනකොළ නැති බිමට දාන්න. තනකොළ හිටියොත් සතුන් විනාශ වෙනවා. තනකොළ ගොඩේ දැම්මොත්. එහෙම නැත්නම් පණුවන් නැති සතුන් නැති වතුර දාන්න කිව්වා. ඒ මොකද? ඒ සතුන් නැති වතුර දැම්මේ සතෙකුට මේක දිරවන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේට යමෙක් පූජා කරන්න ගත්තනම් ඕකට දිව්‍ය අමෘත එකතු කරනවා. ඒක වෙන කෙනෙකුට දිරවන්න බෑ. ඒකයි අදහස. පස් දුන් දාන්න පටන් ගත්තා. ගිනි දැම්ම නෙමෙයි. දුන් දාන්න පටන් ගත්තා. ඒකේ තියෙන ශක්තිය. පස්සේ මිනිහා බොහොම කැටි ගැනිලා පාමුලේ මැද වැල්ලා කිව්වා මේ මම තේරුම් ගත්තා මට සමා වෙන්න මම පැවිදි වෙන්නත් ඕනේ කියලා. පස්සේ පැවිදි වුණා රහත් වුණා. ඒ වෙලාවේ නෙවෙයි පස්සේ වෙලාවක ඔක්කොම බාහිර දීලා ඉන්නේ. අර බුදුරජාණන් වහන්සේ දාන වුණාට වැඩියන්නේ මේ උන්වහන්සේ රහත් වෙන්න පින තියෙන ඒකට මඟ පාදන්න වැඩි. දැන් බුදුරජාණන් වහන්සේ ගුණ කියලා තමන්ගේ ගුණ කියලා ඒකෙන් ලැබිච්ච දෙයක් ගන්නෙ නෑ. ඒක කැපනේ. කාටුණත් තියෙන්නේ. පැවිද්දන්ට කැපනේ. තමන් ගුණ ප්‍රකාශ කරලා ගන්නවා. නෑ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන නොකරම සමහර දේවල් සිදු වෙනවා. අදිෂ්ඨාන කළොත් සමහර දේවල් සිදු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන පින්ඩපාත ගමනක් වඩින්න ඕනේ නම් උන්වහන්සේ බුදුරැස් අකුලා ගන්නෙ නෑ. ස්වභාවයෙන් බුදුරැස් විහිදෙන එකයි සිරිත අදිෂ්ඨාන නැතුව
එදාට බුදුරජාණන් අකුලන්නේ නැතුව කියනවා. එතකොට ගන්ධ කුටියේ ඉලිපත්තෙන් සිරිපතුල තියෙනකොටම පටන් ගන්නවා බුදුරජාණන් විහිදෙන්නේ. සමහර දවස්වල පියවර ක්‍රියාවක් පාසා නෙළුම් මල් පිපෙනවා. ඒවා අදිෂ්ඨාන කළා නෙමෙයි. පිනේ හැටි. හැම වෙලෙම පොළවේ ගල් කැට කැබිලිටි කටු කණු ඒවා තියෙනවනේ ඔක්කොම දෙපැත්තට ඉවත් වෙනවා. පොළවේ ගැඹුරක් තියෙනවා නම් වලක් ඕක සමතලා වෙනවා. උසක් තියෙනවා නම් ඕක මට්ටම් වෙනවා. මඩ තියෙනවා නම් මඩ වේලෙනවා. ඉතින් පොළව සාමාන්‍යයෙන් මේ පළස් එළෙම වාගේ උන්වහන්සේගේ සිරිපත්වල පිළිගන්න සකස් වෙනවා. ඒ ඔක්කොම අදිෂ්ඨානෙන් නෙමෙයි. ඒක පිනේ හැටි. පිනියන් පුණ්‍ය පාරමිතාන භාවය. අර බුදුරැස් විහිදීමක් අදිෂ්ඨානෙන් නෙමෙයි. අදිෂ්ඨානෙන් කරන්නේ ඒක වළක්වන එකයි. නැත්තම් හැම වෙලාවෙම බුදුරැස් විහිදෙනවා. ඉතින් ඒකට දැන් අදිෂ්ඨාන නොකරමු දැන් මිනිස්සු පැලඳි ආභරණ දිලිසෙන්න ගන්නවා. සූර්ය භාණ්ඩ තිබූ තැන්වල ඉබේම මිහිරි යන්දින් නාද වෙනවා. දැන් ඇත්තෝ කුංචනාද කරනවා. අස්සෝ හේසාරව කියලා අස්වැංග නාද කරනවා. එතකොට උඩ ඉගිලින පියාසට කරන පක්ෂීන් බිමට බහිනවා. බහැලා නාද කරනවා. එතකොට මේ ගොදුරු ගමින් හිටිය සිව්පාව හරක් එළුව බැටළුව මුව ඔක්කොම නවත්තනවා. ඒ වගේම අර මුහුදේ දැන් ඒ වෙලාවේ හැටියට බුදුරජාණන් පේනවා නම් ජලයකට ජලේන මාළුව පව හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. වරලොක්කට හොල්ලන්නේ නැතුව. ඒ කර්මත අර උන්වහන්සේගේ ඉතින් අර පාරමිතා ප්‍රාතිහාර්යයක්. ඒක අදිෂ්ඨානයක් නෙමෙයි දෙවියෝ කරනවා නෙමෙයි. දෙවියන් කරන්න දෙයක් නැහැ. ඒකයි ඉබේම සිදු වෙනවා. සත්‍ය අවබෝධ කරගෙන මහත්මියෝ මෙහෙමයි ත්‍රිපිටකයේ නොකියපු ත්‍රිපිටකයේ යථා තත්ත්වයෙන් නොඇසූ අයට සැක ඇති වෙනවානේ. දැන් දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවානේ. මහා ප්‍රදාන සූත්‍රය ඊළඟට ලක්ෂණ සූත්‍රයේ දීඝනිකාය කෙලින් මුන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ප්‍රකාශ කරපුවා තියෙනවා. ඒවා අනිත්‍යයට ගොතන්න බෑ. මේ සූත්‍රේ තරම්ම සාරවත් දේවල්. අනික දැන් උන්වහන්සේ තමන් වහන්සේ ගැන නොකිය බුදුරුන් ගැන සිදුවෙන දේවල් කියලා තියෙනවා. දැන් බුද්ධ වාසයේ කියවනකොට ලස්සනට පේන එක එක බුදුවරයන් වහන්සේලා සිදුවෙච්ච තත්ත්වයන්නේ. එහෙමනම් ඉතින් මුළු තුන් පිටකේම බුදු කෙනෙකුගේ නෙමෙයි අනිත්‍යය ගෙතුවා කියලා කියන්න වෙනවා. ඒතකොට බුද්ධ ධර්මයක් නෑ. නේද? ඒක අපට ලොකු අවාසියක් නේ. අවාසියක් කියන්නේ අතරමං වීමක්. බුදු ධර්මයේ ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. අර්ථ වශයෙන් බුදුරජාණන් වහන්සේට විපාක වාරානුව දුෂ්කර ක්‍රියා කරන්න සිදුවෙන එක ධර්මතාවක්. ඒ කාලේ බුදු රැස් නැහැ. ඒ කාලේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. අනුව්‍යංජන ලක්ෂණ තිබුණා. උපතින්ම ලැබිච්ච ඒවා නේව. ඒ ඔක්කොම ගිලා බැස්සා. ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය සිව්පස්සේ පාවිච්චි නොකිරීම නිසා ශරීරයෙන් පිටින්ම ඇටසැකිල්ලක් වෙන මට්ටමට ගිලා බැස්සා. අර ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ පවා සංගවී ගියා. ඊට පස්සේ දවස් 15ක් තරම් කෙටි කාලය තුල උන්වහන්සේ පින්නපාත වැළඳීමෙන් පස්සේ දවස් 15ක් තරම් ඉතා කෙටි කාලයක් තුල මේ අවුරුදු 6ක් ප්‍රසවෙච්ච ශරීරයේ යථාර්ථයෙන් පුෂ්ටිමත් සකස් වුණා. එතකොට බුදු වෙන දවසේ ඉබේම ශරීරාලෝකයේ වේදෙනවලු බුදු වෙන්න ඉස්සර. අර සුජාතාගේ කාලි දාසි ඉතින් බය වුණේ ඒකනේ. දේවතාවෙක් ගිමට බෑලා ඉන්නවා කියන්නේ. ඒ ඔක්කොම අර ඇත්තට මේ අපි කියනවා නම් බුද්ධ ජීවිතයක් කියන්නේ පාරමිතා නිර්මාණයක්. පාරමිතා නැමැති කුසල සම්භාරයක නිර්මාණයක්. ඒතකොට උන්වහන්සේ අවශ්‍යතාවව පුජ්‍යලයන්ට අඳුන ගන්න බැරි හැටියට වන්නේ වෙලාවල් තියෙනවා. දැන් අඟුලිමාල වෙත ගියේ කවුද කියලා අඳුනන්න බෑ. පැවිද්දෙක් විතරයි දැනගන්න පුළුවන්. දැන් අර එක උපාසිකාවක් කාශ්‍යප මහ රහතන් වහන්සේට දන් හැන්දක් දෙන උපාසිකාව. කාශ්‍යප රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උසෙන් බොහෝම සමීපයි. ඒ වගේම මඟත් බොහෝම ශක්තිමන්තයි. මේ පරිපූර්ණයි. ඉතින් ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ ගන්නකොට මේ මගේ පුතා හාමුදුරුවෝ නේද කියලා පම්පීරිසිය බෙදුවා.
ටිකක් බඹ ගානකට මින්න කාශ්‍යප රහතන් වහන්සේ. අනේ මට වැරදුනා කියලා දුවගෙන ගිහින් අර පාත්‍රයට අත දාලා පිරිසේ ගත්තා. එවෙලහ බුදුරජාණන් වහන්සේ අර බුදු කෙනෙක් අඳුනා ගන්න බැරි වෙන හැටියට බුදුරැස් අකුලගෙන සාමාන්‍ය භික්ෂුවක් හැටියට තමයි එකලාව ගියේ. අර ඉතින් පස්සේ තමයි කාශ්‍යප රහතන් වහන්සේට ධර්ම සංවේගය ඇති වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයක නම් අය කවදාකවත් හිටේ ආවේ නැහැ. අර තිප්පලි ගුහාවට ගිහින් ඒ ආරණ්‍යෙමයි හිටියේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අර අවශ්‍ය කාරණයක් මතු කරන්නයි ඔය ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා මේ උපාසිකාවට අපේ බෝසතාණන් වහන්සේ සාරාංශ කල්පලක්ෂයක තුන දාන පාරමී පිරුවානේ. ඒ බෝසතුන් වහන්සේගෙන් දානේ නොගත්ත සත්‍යයක් මේ ලෝකේ නැහැලු. නමුත් ඒ උපාසකම්ම ඉඳලා නෑ මේ සක්වල. පිට සක්වල කියලා කිව්වා. බෝසතුන් වහන්සේගෙන් දානයක් ලැබලා නැහැ. එහෙම ලැබුණා කියනොනම් කවදාකවත් ඕක වෙන්නේ නැහැ. ලන්නේ මේ කියලා තියෙනවා. ඉතින් අපිත් එතකොට උන්වහන්සේගෙන් දාන ලැබලා තියෙනවා සසර. සසර. ඒක බරපතලයි. ඒ කියන්නේ Taman නොදන්නා කෙනෙක්ව ඉඳගෙන දන්න කෙනෙක් හැටියට ප්‍රකාශ කරන්නේ. එතකොට ඒකේ ආදීනව කියලා තියෙනවා අනාගතයේ බුදුරු 1000ක් බුදු වුණත් බුදු කෙනෙක් දැක ගන්න ලැබෙන්නේ නැහැ. බුදුබණ ආબોධ කරගන්න බැරි වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමක් නේ. බුද්ධේ කංකති සැකේකුත් නැහැ කෙලින්ම කියනවානේ. සැකේකුත් නෙමෙයි කෙලින්ම කියනවා. ඔව්. ඉතින් එයා දැක්කෙත් නැහැ. කවුරු හරි පඬිතියෙක් කියපු වචනයක් ඔය කතා කරන්නේ Taman දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි යම් කිසි විදියකින් යමක් කියනවා නම් ඇත්තට ඇසූ පමණින් ස්ථිරව පිළි නොගෙන තා සොයා බලන්න ඕන. සොයා බැලීමෙන් අපට නියම විසඳුම ලබා ගන්න පුළුවන්. කොයි දේ වුණත් එහෙමයි. මේ කොයි දේ වුණත් සොයා බලා විමසීමෙන් පිළිගත්තොත් වටිනවා. නැත්නම් අවිනිශ්චිතව තියාගන්න ඕනේ. මේක මම තව සොයන්නට ඕනේ කියලා. ඒකයි පිළිවෙල. ඍජුව කියන්නේ ඉතින් අර ශ්‍රද්ධාවක් නෑ. ඒ වගේම මිච්ඡා ඥානෙ තියෙනවා. මිච්ඡා ඥානෙ කියන්නේ වැරදි අවබෝධය. ඒ මිච්ඡා ඥාන කියන්නේ මාර්ගාංග කියලා කියනවානේ 12 අකුසල පැත්තේ 12. ඒ නිසා ඉතින් අපි කොහොම ප්‍රවේශම් වෙන්නට ඕන. දැන් බලන්න අපේ බෝසතුන් වහන්සේ ගටිකාර කුම්භකාරතුමා මිත්‍රයා. එකම ආශ්‍රමයක් හදලා කාශ්‍යප බුදුරජාන් වහන්සේ සහිත සංඝ පිරිසට කුටි හදලා වස් වැසෙව්වා. ඒ ආශ්‍රමයේ තියෙන ගංගානම් ගඟ අසබඩ මෙයාගේ ගෙදර තියෙන්නේ. එයා එකම අනාගාමී. ඒ වගේම දෙමව්පියෝ දෙන්න අන්දයි අන්ද දෙමව්පියන් උපස්ථාන කරමින් ඉන්නේ. ඉන්න මුදල් පාවිච්චි කරන්නේ විකාල භෝජනයක් නෑ බ්‍රහ්මචාරී බොහෝම උසස් ජීවිතයක්. හැබැයි එතුමා වංශයෙන් පහත් වුණත් උසස් පුද්ගලයන් ගැන හොඳට දන්නව අඳුරනවා. ඉතින් ওই ජෝතිපාල මානව කියන්නේ බොහොම උසස් වංශවත් බ්‍රාහ්මණ කෙනෙක් මානවකෙක්. බොහොම උගත්, බොහොම ප්‍රසිද්ධයි. ඉතින් ගියා තමන්ගේ මිත්‍රත්වයේ නිසා ජෝතිපාල මානවකතුමා වෙත ගිහින් කිව්වා මිත්‍රයා මගේ ආශ්‍රමයක් තියෙනවා. එතන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස වස්වසලා ඉන්නවා. තමුන්නාසෙත් එමු බලන්න යම්. ඉතින් ගත්ත කටටම එකවරට කිව්වා ඉසමුඩු කරගත් පමණින් කසාවත් හඳපැරුව පමණින් බුදු වෙන්න බෑ. ඔය බොරු බුදු කෙනෙක් කිව්වා. අන්න වචන වැරදුන තැන. අයමත් ආරාධනා කළා. 3 සැරයක් ආරාධනා කළා. 3 සැරේම ওই වචනේ කිව්වා. ඉතින් ඊට පස්සේ එහෙනම් ගඟට යන්න නාන්න කිව්වා. ඒකට කැමති. ගඟේ නාන්න කැමති බ්‍රාහ්මණයෝ. ඉතින් ගිහිල්ලා ඉතින් මේ දෙන්නාට එකට නාන්න වංශය හැටියට කැප නැණි. ගටිකාර ගොඩ හිටියා. ජෝතිපාල මානතුමා ගඟේ නෑවා. නාලා ගොඩ වුණා. හඳුම් මාරු කරන්න ඉස්සරම කිව්වා මේ ළඟ තියෙන ආශ්‍රමය අපි යම් බලන්න. 3 සැරයක්ම අර විදිහට ප්‍රතික්ෂේප කළා. දැන් වාර 6යි. වාර 6ම එක විදිහට ප්‍රතික්ෂේප කළා. නමුත් ගටිකාරතුමා හරි බුද්ධිමත් පුද්ගලෙක්. ඒ අනාගාමී කිව්වහම එතුමාට තරහින් නෙත් නෑ. ඉතින් එතුමා මේ
ජෝතිපාල මානුතුමාව දැන් ඉසකේ කලබල එහෙලානේ ඉන්නේ. කොණ්ඩෙන් අල්ලගත්තා. යනවද නැද්ද කියලා. ඇත්තට මේ ආත්ම ශක්තියක. ඉතින් ජෝතිපාල මානුතුමා හිතුවලු අනේ මේ පුජ්‍යලයා මගේ කේශ කලාපයෙන් අල්ලන්න මොන තරම් හිතේ ශක්තියක් තියෙන්න ඕනද? මේ මොහොගේ ශක්තිය නෙමෙයි. මේ දකින්න යන්න ඕනේ කියන තථාගතයන් වහන්සේගේ බලය. යන්න ඕනේ කියලා මිත්‍රයා කියන යා කිව්වා. ඉතින් ඇඳගෙන ගියා. ඉතින් ගටේකාරතුමා වැඳලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මේ මගේ මිත්‍රයෙක්. ඉතාම හිත මිත්‍රයෙක්. මෙතුමාට සුදුසු අනුශාසනාවක් ලැබේ. ඉතින් අපේ ආශිර්වාදයක් වහන්සේ දන්නවනේ කවුද මේ කියලා ඊළඟට බුදු වෙන්නේ ඉන්න බෝසතුන් වහන්සේ. ඉතින් සුදුසු දේශනාවක් කරාම ජෝතිපාල මානුකතුමා මිත්‍රයාට කිව්වා ගටේකාරතුමාට මිත්‍රය ඔබ මෙච්චර කලක් බණ අහනවා. ඇයි පැවිදි වෙන්නේ? මේ තුන් ධර්මයක් මෙච්චර පිරිසිදු ධර්මයක් තියෙනවා. මම පැවිදි වෙනවා. මම මෞඛ්‍යෝ දෙන්න බලා ගන්න කෙනෙක් නෑ. මම පැවිදි වෙනවා. එහෙනම් මෙතන මම මහාන වෙනවා. ඊළඟ මහාන වෙලා ත්‍රිපිටකකාරීව ධ්‍යානාභිඥාලාවීව 24 වෙනි විවරණය ලැබුවා. බලන්න එදා ඒ වචන 6 කියන්නේ එක වචනයේ 6 වාරයක් ප්‍රකාශ කිරීමේ අකුසලයේ කොච්චර අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න හේතු වුණා. ඉතින් මේ බෝධි සම්භාර පුරාණ බුදු වෙන්නිනුත් එමුවත් කොහොමනම් අනිත් කෙනෙකුට කොහොම විපාක දෙයිදනේ? හැමදාම පාරවර දෙනවා. කවදාකවත් මහාන වෙන්න ලැබෙන්නේ නැහැ උසුම් තැනක. කවදාකවත් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ කෙනෙක් ආශ්‍රය කරන් ලැබෙන්නේ නැහැ. ඒ තමන්ගේ මිසදිටුවක් නේ අර. ඒ දිට්ඨිය. ඒ කියන්නේ ඇති දේ නැති කොට හිතෙනවා, නැති දේ ඇති කොට හිතෙනවා. ඒක නිසා යම්කිසි කාරණයක් විනිශ්චය නැතිනම් ඒක කියව ඵලයෙන් බාර ගන්න සුදුසු නෑ. පසුගිය කාලේ 81 අවුරුද්දේ අපි දඹදිවගේ වෙලාවේ අපේ කණ්ඩායමේ හිටියා වාර 24ක් දඹදිව ඔය පිරිස එක්ක යන බොහොම වැදගත් මහත්මියක් ජයතිලක මහත්මයා කියලා වයසයි ඒකට අවුරුදු 70ක් විතර. එයා තමයි මේ පිරිසට කරුණු කියලා දෙන්නේ. ඉතින් අර ගන්ධ කුටියේ ජේතවනාරාමේ ගන්ධ කුටියේ බාලා කියන ඒක තියෙනවා කොටස් තුනක්. ඉස්සරහා කොටස, මැද කොටස, අග කොටස. අග කොටස තියෙන කාමරය අඩි 10ක විතර දිග පළල කාමරයක්. ඉතින් පිරිසට පෙන්ලා කිව්වා මේ බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සැතපුණු කාමරය. ඉතින් මේ කාමරේ හිටියේ කෙනෙක් 12 ශ්‍රීණක් ඉන්නේ කොහොමද? උස තියෙනකොට මේ බලන්න 12 ශ්‍රීණක් තියා මේ අඩි ගානයි මේ දිග පළල තියෙන්නේ. ඉතින් මං කිව්වා ජයතිලක මහත්තයෝ ඔය කතාවම නවත්තන්න. මේ එන්නේ මැද්දට ඔය කුටිය බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු තියෙන පිරිකර කුටිය. ඔය කුටිය වැඩ හිටියේ නෑ. ඔය කුටිය ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිදැගුම් කරන්නේ බුදුරජාණන් වහන්සේට ගොඩාක් දේවල් පූජා කරනවා. ඒවා සංඝයාට බෙදා දෙන තුරු ඔය කුටිය තියන්නේ. ඔක පිරිකර කුටිය. ගබඩාව කියලා අපි කියන්නේ. මෙන්න වැඩි හිටියේ තැන මෙන්න ඇද තුණු තැන කියලා මම කිව්වා දිගපෑලම මම බලන්න කියලා. ඒ කියන්නේ උතුරට ශිරිපතු දකුණට සිරස නගිනේද බලාගෙන බටහිර පිටුපාල සැතපෙන්නේ සිංහසෙයියාවේ. මේ මෙතන කොහොමද කියලා එතකොට මිනිස්සයා තේරුම් කරගත්තා. ඉතින් ඔය යන්නේන හැමෝටම මොහොමනේ කියන්නේ. ඉතින් අර අපි කාරණාව තේරුම් අරන් හිටිය නිසා පැහැදිලි කරා. ඊට පස්සේ අර සද්ධාලෝක ස්වාමීන් වහන්සේත් එතන ඉන්නවනේ ජේතවනේ ඔය වන්දනාපේත කරුණු කියන්නේ ඒ උන්වහන්සේ කිව්වයි ළඟ දවසක. මම එනකොට කිව්වා. ඊට පස්සේ ඔය කියන්නේ පස්සේ. අනිවා අඳුරු නිස්සද්ද වුණා. ඒ මොකද අර කවුරු කියන කාර්ය කියන්නේ මේ හිතා බලන්නේ නැහැ. හිතා දැන් ස්තෝප්පුව තියෙනවා ඒකට කියනවා ප්‍රමුඛ කියලා. ඒක ස්තෝප්පුව ඉඩකඩ තියෙනවා. එතන තමයි රජවරු මැති ඇමතිවරු කුටියට ආවම සම්මුඛ වෙන්නේ ආගන්තුකයන්ට. මැද කොටස තමයි කවුරුත් නෑ ඇඳ විතරයි තියෙන්නේ. අර අග කොටස තමයි වැඩ ඉන්න මේ ඒ කාලේ පිරිකර සම්පත් කරන්නේ. ඉතින් ඔය වාගේ හැම දෙයක් ගැනම සොයා බලා ඕනේ තීරණය ගන්න නේද? තියෙනවා අර කපිලවස්තු නුවරින් ලැබුණා කියවනේ ධාතුන් වහන්සේලා ඒවා ඉතින් ලංකාවට වැඩම කෙරෙව්වානේ ඒවා එතන කපිලවස්තු මේ නවදිල්ලියේ මියුසියම් එකේ තියෙන බොහොම ලස්සනට ගරුත්වයෙන් තැන්පත් කරලා
දහසින් බලන්න පුළුවන්. ඉතින් මෙහෙම කියන්නේ නැති ඉතින් මේ උපදේශකයන් වහන්සේ. ඒ කියන්නේ දානයට වඩා සීලය උතුම්, සීලයට වඩා භාවනාව උතුම්. ඒකට එකිනෙකට ආනිසංස වැඩි කියන එකනේ. දැන් වේලාම සූත්‍රය කියලා තියෙන්නේ ආනාපාන සතිය ගැන කියලා නෑ. එතන ඔන්න මේ ත්‍රිසංගත සතර දෙන දානට වඩා පංචශීල නොරකින ගිහිගොඩ දෙන දානේ මහත්ඵලයි. ඊට වඩා පංචශීල රැකෙන බෞද්ධ නෝනිකර දෙන මහත්ඵලයි. ඊට වඩා ධ්‍යානලාභී තාපසිකනර දෙන දානේ මහත්. කොහොම ඊළඟට තිසරණගත බෞද්ධ දෙන දානේ මහත්ඵල. කොහොම ගිහිල්ලා සහතන් වහන්සේලා පසේ බුදුවරයන් වහන්සේලා ලෝතර බුදු කිම්තුන් දෙන දාන සියල්ලට වඩා මහත්ඵලයි. ඊට වඩා කියනවා මුළු පොළොව තලයේ සමතලා කළ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා ආසනින් ආසන ගෑවෙන්න වාඩි කරවලා ප්‍රණීතව දෙන සිව්පස් දාණයට වඩා සිව්දිගින් වඩන සංඝයාට ආවාසයක් කරවීම මහත්ඵලයි. ඊටත් වඩා තිසරණේ පිහිටිය මහත්ඵලයි. ඊටත් වඩා පංචශීල පිහිටිය මහත්ඵලයි. ඊට වඩා මේ සුවඳ පිටක් ආග්‍රහණය කරන තරම් කෙටි වේලාවක්. ඒ කියන්නේ තත්පරයක් තරම්. කිරිපීරක් දෝන තරම් කෙටි වේලාවක් සිල් සත්වෝ සූපත්ත්වා මෙත්ැදී මහත්ඵලයි. ඊට වඩා ඇසිතිහින තරම් කෙටි වේලාවක් සිල් සංස්කාර අනිත්‍යයි දුකයි අනාත්මයි විපස්සනා කිරීම මහත්ඵලයි කියලා තියෙනවා. එතකොට ඒකින් මේ උපදෙස් දීලා තියෙන්නේ අනිත් ඒවා පහත් කොට කියම නෙමෙයි. මේ ප්‍රතිපත්තියට යොමු කිරීම. දැන් විපස්සනා කිරීම කෙලිම නිවනටනේ. නිවනට ප්‍රතිපත්තියට යොමු කිරීම අර සියල්ලට වඩා උසම් බාපාදා දෙන්නයි දේශනා කරන්නේ. අරවා ප්‍රතික්ෂේප කිරීම නෙමෙයි. කර්ම සියල්ලම චිත්ත සිතට සම්බන්ධයි. ඔව්. හැම කර්මයක්ම සිතත් එක්කමනේ පහළ වෙන්නේ. මනෝපුබ්බංගමා කියේ නිසානේ. කර්ම කිව්වහම හැම චිත්තචෛතසිකයක්ම හැම චෛතසිකයක්ම සිත පෙරට කරන්නේ පවතින්නේ. නිසා හිතක් සම්බන්ධයි. දැන් අර අපි ඊයේ කිව්වනේ හේතුඵල සම්බන්ධතාවයේ අවිජ්ජා තණ්හා උපාදාන චේතනා කර්ම කියලා. චේතනා කියේ චේතනා චෛතසිකයේ. කර්ම කියේ මුළු චිත්තචෛතසික සියල්ලම. දැන් අපි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනවා. ඒ වචනේ කියනකොට අපට කුසල චේතනා රාශියක් පහළ වෙනවා. ඒක චේතනා. ඒ කුසල චේතනාව එක චිත්තචෛතසික රාශියක් පහළ වෙනවා. ඒවා තමයි කර්ම භව කියලා කියන්නේ. කර්ම භව සංස්කාර කර්ම භව කියන්නේ. එතකොට අපි ඒක සෝමනස්සහගතව නම් নমස්කාර කිව්වේ අර පළවෙනි මහා කුසලසිත පහළ වෙලා. එතන තියෙනවා චිත්තචෛතසික ධර්ම 34ක්. ඒ ඔක්කොම අර කර්මයටයි තියෙන්නේ. ඒකට කියන්නේ කර්ම භව කියලා. ඒ උපාදාන පත්‍ය භවෝ කියන්නේ එතන ඒ මුළු චිත්තචෛතසික සම්පින්දනය. අවිජ්ජා පත්‍ය සංකාරයෙන් චේතනාවට නම. අන්න එහෙමයි බෙදලා තියෙන්නේ. ඒ නිසා හැම කර්මයකට සිත සම්බන්ධයි. සිත සම්බන්ධයි. ඔව් මෙහෙමයි. චේතනාවක් නොමැතිව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ සිතාමතා නොකරන දේවල් තියෙනවා. නමුත් එතන චේතනාවක් තියෙනවා. ඒක මේ ඒවට කියන අභ්‍යවහාරිකයි කියලා. අභ්‍යවහාරිකයි කියන්නේ ඉතින් බරපතල නෑ කියන එකයි. දැන් අපි හිතමු දැන් ඉතිපිසෝ ගාථාව කියනවානේ. ඒ ඕනකමින් කියනකොට අමතක වෙලා කියවෙනවානේ. කොහෙද ගිහිල්ලා? කොහෙ කියවෙනවා? එතකොට ඒ කියපු ඉතිපිසෝ ගාථා වලට අමතක වුණේ මොකද්ද? ඥාන විප්‍රයුක්ත වුණා. නමුත් සිත තියෙනවා. ඒකේ සිත තියෙනවා දුබලයි. නුවණින් තොර නිසා. අර සිහියෙන් කියනකොට නුවණත් එක්ක වැටහි කියනකොට ඒක ප්‍රබලයි. අන්න ඒක අර උස්පහත් වේදි නිසා චේතනාව අර කර්මයෙන් තොර එකක් නෙමෙයි ඒකට. ඒ ඥාන විප්‍රයුක්ත කුසල චේතනා පහළ වෙනවා. අකුසල චේතනාත් එහෙමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ගමන් කරනකොට අපි දන්නේ නැහැ සතෙක් පෑගිලා මැරෙන්න පුළුවන්. එතන කිසි ලෙසකින් චේතනාවක් නැහැ. ඥාන විප්‍රයුක්ත චේතනාව කියන්නේ ඕනකමක් ඇත්තෙම නැති නිසා සතරපත් තලන්න මරන්න ඕනකමක් නැහැ. Taman හිතාගෙන යන්නේ මේ මගේ පායටවත් සතෙකුට හිංසා නොවේවා කියලා. ඉතින් අපි නොදැනුවත් ඒ සතෙක් කල්ලා මැරලා ගියා කියලා
කොයිලසකින්වත් කර්මයක් බැඳිලා නැහැ. අඩු වශයෙන්වත් කර්මයක් බැඳිලා නැහැ. හැබැයි ඉතින් කර්මයක් බැඳෙනවා ඕන සතෙක් පැයගිච්චා ඕන සතෙක් මැරිච්චා කියලා කියනවා. ඒකට වරදයි. ඒකට නොපෑගුණත් පාපයක් වෙලා. ඒ අපරිසුදු චේතනාවන්නේ යන්නේ. පෑගුණොත් අනිවාර්යෙන් ප්‍රාණඝාතයක් වෙනවා. ඔව් ප්‍රශ්න වුණොත් වෙන ආපත්‍ය වෙන අකුසලයක් වෙනවා. ප්‍රාණඝාත අකුසලේ නෑ. එතන කියන්නේ කුක්කුච්ච කියලා පසුතැවිල්ල. ඒකත් එක්තරා අකුසලයක් තමයි පටගෙ හිතේ එන්නේ. මේ එහෙම වෙලා අපි හිතන්නට ඕනේ හිත පිරිසිදු වෙන්න. මේ ඒ කියන්නේ මේ මම අතින් නොදැන මේක සිදු වුණා. මින් ඉදිරියට වැන්නක්වත් නොවේවා. ඒ මගෙන් අතින් තැලිච්ච සතාට මතු සතරදී දුකක් නොවේවා. සුව වේවා. මෛත්‍රී කරන්න. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.